විශේෂයෙන් අද දවස අපට උදා වෙන්නේ බක් මාස පුර 15ක් පොහොව දවසයි. අපේ බුද්ධ ශාසනයේ විශේෂ සිද්ධියක් ශ්‍රී ලංකාවෙන් හැඳින්වෙනවා. ඒ කියන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ බුදුබාටපත් වෙලා මාස 8කින් දුරුතුපුර 15ක් පොහොව දවසේදී මහයංගනයට වැඩම කරවලා යක්ෂයන් ගෙඩි දිවිනට යවලා දෙවියන්ට දහම් දෙසලා 84000කට වැඩි පිරිසක් දෙවි බමුණු මාර්ගඵල නිවනේ පිහිටුවා පදාරලා ලංකා වට අහසේ තෙවිතක් ප්‍රදර්ශනා කළා බුදුරැස් විහිදුවාගෙන මේ ආශිර්වාද පිණිස. දෙවෙනි වාරයේ බුදු වීමෙන් පස්වෙනි වසරේදී සමිද්දි සුමන දිව්‍ය රාජයා සමග වැඩම කොට වදාලා නාගදීපයට. නාගදීපයට වැඩම කරවන්නේ යෙදුනේ මේ බක් මාසයේ අමාවක් පොය දවසේ. ඉතින් ඒක බක් මාසයේ පොය දවස හැටියට අපි හඳුන්වනවා. එතකොට බක් මාසයේ අමාවක් පොය දවසේදී වැඩම කරලා විශාල නාග පිරිසක් අතරේ තිබුණ සටනක්. චූලෝදර මහෝදර කියන්නේ බෑනාහා මාමාගේ තිබුණු මේ මණික් පර්යංකයක් නිසා ඇතිවෙච්ච මහා යුද්ධයක් සමතේ කරන්නයි සරුවක්යන් වහන්සේ වැඩි. ඒ වැඩම කළා අහසේ අන්ධකාරමවල එක එක්කෙනා ඔකිනකිනාට නොපෙනෙන සලස්සලා ඊට පස්සේ එයත් දෙවියන් යාඥා කරනකොට තමන් වහන්සේ අහසේ දිලිසි වැඩි ඉන්න හැටි පෙන්නලා ඊළඟට ධර්ම දේශනා පැවැත්වුව අහසේම වැඩි ඉඳගෙන. ඒ නිසා ඒ සියලුම නාගයෝ කොම සමග සම්පන්න වුණා. මේ කෝලාහල වල තියෙන විපාක පෙන්නලා අනතුරුදායක බව පෙන්නලා අපාගාමී මින් හේතු වෙන බව පෙන්නලා සමගි වීමේ ආනිසංස පහදා ධර්ම දේශනා කිරීමෙන් ඒ සියල්ලෝම සමගි සම්පන්න වුණා. ඒ මණික් පුටුවත් බුද්ධ පූජාවට පූජා කළ වැඩේට ආරාධනා කළා. ඒ වැඩේනගෙන ධර්ම දේශනා කළ බැවින් ඒ පූජනීය වස්තුවක් හැටියට චෛත්‍යයක් කරවලා තියෙනවා රාජායතන චෛත්‍යය කියලා. එතන සමිද්දි සුමන දිව්‍ය රාජයාට ආරක්ෂා සැලසන්න සරුවක්ඥන් වහන්සේ උපදෙස් දීලා ඒ නාගයන් සියල්ලම තිසරණ පංචශීලයේ පිහිටුවා වදාරලා ආපසු පැවැත්නුවර ජේතවනාරාමයට වැඩියා. මේ සිද්ධියේ සාමකාමී දවසක් හැටියට අපි හඳුන්වනවා. සාමකාමී බවට පත් කළ දවසක් මේ බක්පුර 15ක් පොහොව දවස. එනිසා මේ දවස පුරාම අපි විසින සාමකාමීව සීලයක පිහිටා සමථවිපස්සනා භාවනා වඩමින් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ දියුණු කරමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරමු. මේ ප්‍රතිපත්ති පූජාවේ කුසල බලයෙන් අපි සෑම දිනාටම මේ ජීවිතය තුළ ආයු වර්ණ සප බල ඥාන වින්දනය කරමින් සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරමින් ධර්මාඥාන භාවනාඥාන දියුණු කරමින් මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි. අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ ධර්මානුස්සති භාවනාව ගැන පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි භාවනා කර්මස්ථාන 40ක් සඳහන් වෙනවා. ඒ සමසතලිස් කර්මස්ථාන නමින් හැඳින්වෙනවා. දස කසින, දස අසුභ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, එවැගේම ආහාරයේ පටික්කුල සංඥා, ධාතු මනසිකාර සහ අරූප සමාපatti සතර කියලා. මේ අනුස්සති භාවනා අතර දෙවැන්න ධම්මානුස්සතියයි. ධර්මයේ නමින් හඳුන්වනවා පර්යාප්ති, ප්‍රතිපatti, ප්‍රතිවේද කියලා අවස්ථා තුනකට. තවත් දුරට කියනවා නම් විනය, සූත්‍ර, අභිධර්ම නමින් පර්යාප්ති ධර්මයේ හැඳින්වෙනවා. නවලෝතුරා ධර්මයේ හැටියට සතර මාර්ග, සතර ඵල, නිර්වාණය හඳුන්වනවා. මේ සියල්ලම ධම්මානුස්සති භාවනාවට අරමුණු වෙනවා. ධර්මයේ කියන මේ උත්තරීතර වචනය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයටයි අයිති. වෙනක් මොනතරම් ධර්ම තිබුණත් ඒවා සැබෑ ධර්ම නොවන්නේ සරුවක්ඥන් වහන්සේ කෙනෙකුගේ නොවන නිසායි. සරුවක්ඥන් වහන්සේගේ දේශනා සියල්ල මෙලොව සුභසිත, පරලොව සුගතිය, ශාන්ත නිවන ගෙන දෙන බැවින් ඒක ඒකාන්තයෙන්ම සැබෑ ධර්මයක්.
ධර්මයේ කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා. නිරුක්ති වශයෙන් සලකනකොට අත්තානං ධාරෙන්තං චතුසු අපායේසු වට දුක්ඛේච පතමානේ අපතමානේ කତ୍වා ධාරේති ධම්මෝ කියන මේක තේරුමක් සඳහන් වෙනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් මේ ධර්මය අනුව පවතිනවා නම්, ධර්මයේ දරාගෙන සිටිනවා නම්, ධර්මයේ පිළිපදිනවා නම් ඔහු සතර ආපායට වැටෙන්නේ නොදී, සංසාර දුකට වැටෙන්නේ නොදී ආරක්ෂා කරගන්නවා කියන තේරුමින් ධම්මෝ කියන මේ වචනේ හඳුන්වනවා. ඒක තේරුමක්. සබාවන් ධාරේති ධම්මෝ කියලා තව අර්ථ විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ ඒ ධර්ම ස්වභාවය දරාගෙන රඳවාගෙන පිහිටුවාගෙන සිටින නිසා ධර්මයේ කියලා හඳුන්වනවා. එක එක සිතක්, එක එක චෛතසිකයක්, එක එක රූපයක්, එක එක මාර්ගයක්, එක එක ඵලයක්, නිර්වාණයක් පාසාම මේ ස්වභාව දරාගෙන සිටීම පවතිනවා. මේ දෙආකාරයෙන් වූ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ භාවනාවෙන් ධම්මානුස්සති කියන එකේ තේරුම ඒ පරියාප්ති ධර්මයයි, ප්‍රතිපත්ති ධර්මයයි, ප්‍රතිවේද ධර්මයයි නැවත හිතින් ආවර්ජනා කිරීමේ, නැවත අනුස්මරණය කිරීමේ භාවනාව තමයි ධම්මානුස්සති කියලා හඳුන්වන්නේ. ඒ ධම්මානුස්සති භාවනා වැඩිීමේදී විශේෂයෙන් ඊට උපදේශ පේලියක් සඳහන් කරන්න තියෙනවා. ධම්මානුස්සතිය වැඩිවීමට හිතට ගතට විවේකයේ තියෙන්නට ඕන. පළමුවෙන් තමාගේ කාය සංසිඳවා ගන්නට ඕන, අත්පා මූණකට ධෝවණී කරගෙන, ඒ වගේම මහසි වෙලා ඉන්නවා නම් පහසු වෙලා පහසු විහරණයක් ශරීරයට ඇති කර ගන්නට ඕන. තමා රක්නා වූ සීලය, ගිහි සීලය හෝ පැවිදි සීලය හෝ සීලය පිරිසිදු කර ගන්නට ඕන. සීලය පිරිසිදු කර ගැනීම සෑම භාවනාවකටම පෙරගමන් වශයෙන් අත්‍යවශ්‍යයි. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියලා බුද්ධ වචනේ හැඳින්වෙන්නේ භාවනාවට සීලය පිහිටන්නටම ඕන නිසායි. ඒ සීලයක පිහිටි පමණින් භාවනාවක් සාර්ථක වෙන්නේ. ඊට පස්සේ සීලේ පදනම් කරගෙන භාවනා කමඨහනක් නිසිසේ ප්‍රගුණ කරන්නට ඕනේ. ඒ අනුපිළිවෙලින් වැඩි යුතු වන්නේ ඒ විදිහටයි. ඊළඟට භාවනා කමඨහන් දෙන ගුරුවරයෙකුගෙන් මේ භාවනා පිළිබඳව හරියට පැහැදිලිව නිවැරදිව අසා දැනගෙන ධාරණය කරගෙන ඒ අනුව පිළිපදින්නටම ඕනේ. තමා හිතුව මතේ භාවනා කිරීමේදී බොහෝ අත්වැරදි සිදු වෙලා නොමග යනවා. එසේ නොවනු පිණිස ගුරු ඇසුරකින් මේ කලපුරුදු භාවනා වැඩු ඵලපුරුදු මේ කර්මස්ථානාචාර්යයන් වහන්සේ කෙනෙකුගෙන්ම උපදෙස් ලබා ගත යුතු වෙනවා. ඒ විදිහට භාවනාවට වාඩි වෙලා හෝ තමා පහසු ඉරියව්වකින් ඒ භාවනාවට හිත යොදනකොට භාග්‍යවතුන් වහන්සේ වදාළ භාවනා ගුණ 6ක් සඳහන් වෙනවා ස්වාක්ඛාතෝ ගාථා පාඨයේ. විශේෂයෙන්ම ඒ ස්වාක්ඛාතෝ ගාථා පාඨයේ තියෙන පද 6 ඉස්සෙල්ලා අපි වෙන් කර ගන්නට ඕනේ. වෙන් කරගෙන එහි මුල සිට අගට, අග සිට මුලට නැවත පද 6 ප්‍රගුණ කරන්නට ඕනේ. ඒ පද 6 හොඳට ප්‍රගුණ කළාන් පස්සේ එක එක ගුණ පදයක් අරගෙන එහි තියෙන ඒ තේරුම් ආවර්ජනා කරන්නට ඕනේ. එක එක ගුණ පදයට විශේෂ තේරුම් තියෙනවා, අර්ථ තියෙනවා. ඒ ගුණ පද තේරුම් කරගෙන යාමේදී තමයි ඒ සම්බන්ධව සිතේ බලවත් ප්‍රසාදයක්, හිතේ ප්‍රහැදීමක් ඇති වෙන්නේ. ඒ ප්‍රසාදය ඇති පමණට තමයි හිත සමාධිගත වෙන්නේ. ඊළඟට මේ බාධක වශයෙන් යම් හේතු කාරණා වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. ආවට ගියාට භාවනා කළොත් මේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. මේක හරියට බොහොම ඕනෑකමින් බලවත් ඡන්දයෙන්, බලවත් වීරියෙන්, බලවත් සිතකින්, බලවත් නුවණකින් කරන්නට ඕනේ. එසේ කිරීමේදී ස්වල්පයක් භාවනා වඩලා නැගිටිනවා, වෙන වැඩකට යෙදෙනවා, ආයමත් ටික වෙලාවකින් භාවනාවට වාඩි වෙනවා, ආයමත් වෙන වැඩකට යෙදෙනවා. එහෙම කරන්න ගියොත් මේ භාවනාවට වඩා හිතේ නීවරණ වැඩි වෙනවා. නීවරණ වැඩි වෙන්න භාවනාවට බාධා වෙනවා. ඊළඟට අමතක වෙන්නත් පටන් ගන්නවා. භාවනාව අත්හරින්න වෙනවා ඊට පස්සේ. අන්න ඒ විදිහේ භාවනාවට බාධක නීවරණ ඇති නොවන හැටියට
නිරතුරුව මේ භාවනාව යෙදෙන්නට ඕනේ. නිදසුනක් වශයෙන් කියනවා නම් යම් කෙනෙක් විනාඩි 45ක් පැයක් පැයකමාරක් වාඩි වෙලා භාවනා කළා. ඊළඟට ඇවිදිනකොට වෙන වැඩකට යෙදෙනකොට ඒත් මේ භාවනාව හිතින් කියවන්නට පුරුදු වෙන්නට ඕන. අතරක් නෑර එතකොට භාවනාව හිතේ වැඩෙනවා. එතකොට බාධක නීවරණ ධර්ම හිතේ පහළවන්නේම නැහැ. ඒ විදිහට බාධක නොවන හැටියට උපදෙස් ලබාගෙන තියෙන්නට ඕනේ. විශේෂයෙන්ම අර තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය කියන උපදේශයේ මතක තබා ගන්නට ඕනේ. සිටගෙන සිටීමේදීත් ඇවිදිමින් සිටීමේදීත් වාඩි වී සිටීමේදීත් සයනගතව සිටීමේදීත් නිින්ද නොගිහින් සිටිනවා නම් සෑම වෙලාවෙම මේ මානසිකාරයේ හිතේ පවත්වන්නටම ඕනේ. ඒ විදිහේ පවත්වනකොට මේ භාවනාවට බාධාවක් ඇතිවන්නේම නැහැ. මෙන්න මේක නිසා මේ භාවනාවට බාධක දේවල් අපි මතක තබාගෙන එයින් ප්‍රවේශම් වන්නටම ඕනේ. සමහර විට භාවනා කිරීමේදී තවත් බාධාවක් තියෙනවා. ඒ තමයි භාවනා කිරීමේදී භාවනා රසය, භාවනා සමාධිය හිතට වැඩෙන්න බොහෝම ලොකු මානසික සුවයක් සැහැල්ලුවක් ඇති වෙනවා. එතකොට බොහෝ දෙනා හිතනවා අහෝ මේ අනිත් අයට කියලා දෙන්න ඕන, තව අයට කියලා දෙන්න ඕනේ කියලා අනිත් අයට කියන්න යන්න පටන් ගන්නවා. අනිත් අයට උපදෙස් දෙන්න යනවා. එතකොට මේ භාවනා පිරිහෙනවා. ඒකත් භාවනා දියුණුවට බාධාවක් වෙනවා. ඒ බව මතක තබා ගන්නට ඕනේ. බොහෝ සෙයින් කරුණා ස්වરૂපයෙන් එන ඒ අදහස් නිසා තමන් අනුන්ට උපදෙස් දෙන්න යාම නිසා වැඩෙන්න තියෙන භාවනාව වැඩි පහත වැටෙනවා. මෙන්න මේක නිසා භාවනාවට බාධක වන බව තේරුම් ගන්නට ඕනේ. එක කාරණයක් තමයි කඩින් කඩ භාවනා අත්හැරීම. එයිනුත් භාවනාව පිරිහෙනවා, භාවනාවට බාධක වෙනවා. අනික් කාණේ භාවනාව යම් ධර්ම රසයක් වෙනකොට අනිත් අයට කියා දෙන්න පටන් ගන්නවා. ඒකෙන් තමාගේ දියුණු වෙන භාවනාව පහත වැටෙනවා. මේ ආදී හේතුන් නිසා භාවනා පිරිහෙන හැටි මනවින් අවබෝධ කරගෙන කටයුතු කළොත් භාවනා දියුණු කරගන්නට පුළුවනි. ඊළඟට මේ භාවනාවේදී චිත්ත සමාධිය වැඩෙන හැටි අපි ඉගෙනගෙන තියෙන්නට ඕනේ. මේ භාවනාවේදී ධ්‍යාන සමාපatti උපදවන්න පුළුවන් වෙන්නේ නැහැ. මක් නිසාද? මේ ධර්මානුස්සති භාවනාවේ අරමුණ පරමාර්ථ ධර්මයි. පරමාර්ථ ධර්ම සම්මුති ධර්මයේ වගේ නෙවෙයි. පරමාර්ථ ධර්මයේ තුල පරමාර්ථ ධර්මයේ අරමුණු කරගෙන මේ ප්‍රථම ධ්‍යානාදී රූපාවචර ධ්‍යාන උපදවන්නට අපහසුයි. ලැබෙන්නේ උපචාර සමාධියක් පමණයි. උපචාර සමාධිය කියන්නේ කාමාවචර සමාධියක්. කාමාවචර සමාධියේ උසස්ම තැන තමයි ඔය උපචාර සමාධි කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ කුසල අරමුණේ භාවනාවට ගත ධම්මානුස්සති අරමුණෙහි කුසල විතරක, කුසල විචාර, කුසල ප්‍රීති, කුසල සුඛ, කුසල විතරක, කුසල විචාර, කුසල ප්‍රීති, කුසල සුඛ, කුසල විතරක, කුසල විචාර අර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වෙනවා. ඒවා නූපදී යනවා. ඒ වෙලාවේ නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වෙනවා. වෙලා මේ ධ්‍යානාංග පහ ශක්තිමත් වීම නිසා තමයි උපචාර සමාධි කියන සමාධි මට්ටම ලැබෙන්නේ. ඒක චිත්ත වීතියෙන් චිත්ත වීතියට වෙනස් වෙනවා. එක චිත්ත වීතියක උපචාර සමාධියේ පිහිටියා, ඊළඟට භවංග ගත වෙලා අය චිත්ත වීතියක් ඒ උපචාර සමාධියෙන් පවතිනවා. මේ විදිහට ඒක චිත්ත වීතියෙන් වීතියට කඩ වෙනවා. අර ධ්‍යාන සමාපatti එහෙම නෙමෙයිනේ. ප්‍රථම ධ්‍යානයේ නම් ඉතින් මේ පැය ගානක් වරු ගානක් උනත් සමාත දහසක් පුරාම පමණ පවා ඒ සමාධියෙන් ඉන්න පුළුවන් හිත භවංග පතිත නොවි. චිත්ත වීතියෙන් වීතියට හිත භවංග පතිත නොවි. චිත්ත වීතියේ ජවන්සෙත් වශයෙන් ධ්‍යාන සිත්ම පවතිනවා. මෙන්න මේක වෙනස එහෙමයි. ඒක රූපාචර ධ්‍යාන සිතක්, මේක කාමාචර ධ්‍යාන සිතක්. කාමාචර ධ්‍යානයේ තමයි මෙතන උපචාර ධ්‍යාන කියලා කියන්නේ. ඒකට උපචාර කියන වචන ලැබුණේ අර රූපාචර ධ්‍යානෙට සමාන්තරයි, සමීපයි. මෙන්න මේක නිසා ඒකට උපචාර කියනවා. ඒ උපචාර සමාධිය ලැබෙන්නේ දැන් ධම්මානුස්සති භාවනාවේ ගුණපද 6ක් අපි සඳහන් කරනවානේ.
ස්වාක්ඛාතෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. මේ ගුණපද 6 තේරුම් කියනවා යම් ප්‍රමාණයකට. පළවෙනි ගුණපදයේ ස්වාක්ඛාතෝ කියන්නේ ආදි කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරිවසාන කල්යාණ වශයෙන් දෙසූ බැවින් ස්වාක්ඛාතයි. එවාගේම අර්ථ සම්පන්න, ව්‍යංජන සම්පන්න, ਸਰව සම්පූර්ණ, සුපරිසුද්ධ ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වන බැවින් ස්වාක්ඛාතයි. ඉතින් ඒ ස්වාක්ඛාත කියන එකේ තේරුම් රාශියක් ඉදිරියට මතුවලා දැනගන්න ලැබෙනවා. ඒකට මුලැමැද අග යහපත් බව තමයි ආදි කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරිවසාන කල්යාණ කියන මේ වචන වලින් කියවෙන්නේ. ඒ ස්වාක්ඛාත වූයේ මක්නිසාද සම්මා සම්බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානෙ යුක්ත නිසායි. සර්වඥයන් වහන්සේ අතීත, අනාගත, වර්තමාන තුන් කාලයේම අතට ගත්ත නෙල්ලි ගෙඩියක් වාගේ අතේ තියෙන රේඛා වාගේ හොඳින් ආબોධ කරගෙන සිටින්නේ. ඕනෑම දෙයක් ආවර්ජනා කළ පමණින් සියල්ල ඒ සර්වඥතා ඥානයේ පෙනෙනවා. පුජ්‍යල සංතාන ගැන, එවාගේම ලෝක ධාතු ගැන, අතීත දේවල්, අතීත මේ පරම්පරාව ගැන, අනාගත පරම්පරාව ගැන ඔක්කොම උන්වහන්සේගේ සර්වඥතා ඥානයේ පේනවා. එනිසා මේ සියල්ල මනමින් තේරුම් අරගෙන මනාව අවබෝධ කරගෙනයි සර්වඥන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. එනිසා කවදාකවත් ඒක දුරක්ඛාත වෙන්නේ නැහැ. කියන්නේ අයහපත් දේශනාවක් වෙන්නේ නැහැ. සාර්ථක දේශනාවක් වෙනවා. එවාගෙම සව්‍යංජන කියන්නේ මේ වචන පේළිය පවා බොහෝම ප්‍රසන්න වචන පේළියක් වෙනවා බුද්ධ ධර්මයේ. එවාගෙම කේවල පරිපූර්ණ කියන්නේ හැම පැත්තෙම මේකේ අර්ථ පිරිපුන් වෙලා පවතිනවා. පරිපූර්ණ අර්ථ සම්පත්තියක් පවතිනවා. එවාගෙම පරිසුද්ධ බ්‍රහ්මචාරී කියන්නේ නිවනට ඒකායන මාර්ගයේ ප්‍රකාශ වෙනවා. මෙන්න මේක නිසා ඒ ධර්මයේ ස්වාක්ඛාත නමින් හැඳින්වෙනවා. ඒ ස්වාක්ඛාත ගුණය ඒ විදිහට තේරුම් අරගෙන කවරක් දෙකක් තුනක් හිතින් කියවලා ඊට පස්සේ එක වචනයක් ගන්නවා ස්වාක්ඛාතෝ මේක බොහෝ වාරයක් හිතින් කියවනවා. ඉක්මන් නොවේ, පමා නොවේ, පැටලෙන්නේ නැතුව. හිත යහා මෙහා විසිරෙන්න දෙන්නේ නැතුව නැවත කියවද්දී ඒ ස්වාක්ඛාත ගුණය නුවණට ආબોධ වෙන්න පටන් ගන්නවා. නුවණට වැටහෙන්න පටන් ගන්නවා. ඒ මොහොතේ තමන්ගේ සිතේ ආලෝකයක්ද ඇති වෙනවා. ධර්මීය අරමුණු කරගත්ත ප්‍රීති වේගෙන් උපන්න ආලෝකයක් ඇති වෙනවා. ඒ ආලෝකයේ තුලින් තමයි මේ ස්වාක්ඛාත ගුණය කෙරෙහි හිත සමාධිගත වෙන්නේ. ඊළඟට සන්දිට්ඨිකෝ කියන තැනේදී සන්දිට්ඨික කියන වචනේ තේරුමත් සාමන්දට්ඨබ්බෝති සන්දිට්ඨිකෝ. තමා විසින්ම මේක දත යුතු දෙයක්. දැන් උපාධ්‍යායන් වහන්සේ ධර්මය අවබෝධ කළා. ශිෂ්‍යයා ඒක දන්නේ නැහැ. ඒ තමන් වහන්සේගේ අතවැසි ශිෂ්‍ය භික්ෂූන් ඒක දන්නේ නැහැ. මව්පිය කෙනෙක් ධර්මය අවබෝධ කරගන්නවා. දරුවන් ඒක දන්නේ නැහැ. ඒ වාගේ ඒ තමා විසින්ම අවබෝධ කටයුතු නිසා සන්දිට්ඨිකෝ කියන මේ වචනේ හඳුන්වනවා. තවත් කාරණයක් තමයි ඇත්ත වශයෙන් තියෙන දෙයක් දකිනවා. සන්දිට්ඨං අරහතේති සන්දිට්ඨිකෝ කියන එකයි. මේ ධර්මයේ නෛර්යානිකයි, සෝවාන් ආදී මාර්ගඵල නිර්වාණ. ඒවා ඇත්ත වශයෙන් තියෙන දේ හරියට දැක ගැනීමට සන්දිට්ඨික කියලා කියනවා. මේක නිසා ලෝකෝත්තර ධර්ම ගැන ඊළඟ ගුණපද පහෙන්ම කියවෙන්නේ. ස්වාක්ඛාතෝ ගුණයෙන් කියුනේ පරියාප්ත ධර්මයේ ගැන. ඊළඟ ගුණපද 6න් කියවෙන්නේ ලෝකෝත්තර ධර්මයේ පිළිබඳවයි. ඒ නිසා මේ ලෝකෝත්තර ධර්මය තමා විසින්ම මේ ජීවිතයේම අවබෝධ කටයුතු බැවින් සන්දිට්ඨිකෝ කියනවා. ඉතින් ඒ තේරුම් හිතින් මේ කරගෙන ඊට පස්සේ සන්දිට්ඨිකෝ කියන වචනේ බොහෝ වාරයක් හිතින් කියවනවා. බොහෝ වාරයක් හිතින් කියවන්න අර වගේ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙමින් ධානාංග 5 ශක්තිමත් වෙනවා. ධානාංග 5 ශක්තිමත් වීමෙන් උපචාර සමාධියෙන් හිත සමාධිගත වෙනවා. ඒ වෙලාවට මුළු කයයි හිතයි දෙකම පස්සද්ධි ප්‍රීති සමාධි කියන මේ තත්වයන්ටපත් වෙනවා. බොහොම සැපදායක තත්වයක් මනසට කයට ඇති වෙනවා.
ඊළඟට අකාලිකෝ කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ග සිත පිළිබඳවයි. සෝවාන් මාර්ගයේ, සකෘදාගාමි මාර්ගයේ, අනාගාමි මාර්ගයේ, අරිහත් මාර්ගයේ යන මේ මාර්ග සතර යම් වෙලාවක යම් හිතක පහළ වුණා නම් ඒ සිතට අනතුරුවම ලෝකෝත්තර ඵලයට ඒකාන්තයෙන්පත් වෙනවා. සෝවාන් මාර්ග සිතට අනතුරුව සෝවාන් ඵල සිත පහළ වෙනවා. සකදාගාමි මාර්ග සිතට අනතුරුවම සකදාගාමි ඵලය පහළ වෙනවා. අනාගාමි මාර්ග සිතට අනතුරුවම අනාගාමි ඵලය ලැබෙනවා. අරිහත් මාර්ග සිතට අනතුරුවම අරිහත් ඵලය ලැබෙනවා. මේකට කියන ආනන්තරික සමාධි ඥානය කියලා. ඒ කියන්නේ මාර්ගයට අනතුරුවම ඵලය ලබා දෙන බැවින් එහි තියෙන සමාධියට ආනන්තරික සමාධි කියලා කියනවා. අර රතන සූත්‍රයේ තියෙනවනේ සමාධිමානන්තරිකඤ්ඤමාහු කියලා. සමාධින් ආනන්තරිකං ආහු. ආනන්තරික සමාධියක් මේ සඳහන් කරන්නේ මාර්ගසිතේ සමාධිය. එතකොට ඒ తত্ত্বය මාර්ගයට අනතුරුව ඵලයේ ගෙන දීමේ ස්වභාවයට කියනවා අකාලිකෝ කියලා. එයින් එකින් එකට සිතෙනවා. සෝවාන් මාර්ග සිතට අනතුරුව සෝවාන් ඵලයේ ගෙන දෙන බැවින් අකාලිකයි. සකදාගාමි මාර්ග සිතට අනතුරුව සකදාගාමි ඵලයේ ගෙන දෙන බැවින් අකාලිකයි. අනාගාමි මාර්ගයට අනතුරුව අනාගාමි ඵලයේ ලැබෙන බැවින් අකාලිකයි. අරිහත් මාර්ගයට අනතුරුව අරිහත් ඵලය ලබා දෙන බැවින් අකාලිකයි. මාර්ගයටපත් වෙලා දින ගණන්, සති ගණන්, වසර ගණන් ගත වෙලා නෙමේ ඵලය ලැබෙන්නේ. අද කාලයේ සමහරු කියනවා මාර්ගයේ මං අහවල් දාසේ ලැබුවා, අසවල් දාසේ තමයි ඵලයටපත් උනේ. ඒක වැරදි නිගමනයක්. ඒ නිසා මාර්ග සිතට අනතුරුම ඵලය ලබා දෙන බැවින් ඒක තමයි අකාලිකෝ කියලා හඳුන්වන්නේ. මෙතන මාර්ග සිතට අනතුරුව ඵලය ලැබෙන හැටි තේරුම් ගැනීමට මාර්ග චිත්ත වීතිය අඳුනා ගන්නට ඕනේ. යම්කිසි කෙනෙක් විපස්සනා භාවනාවේ සංකාරුපේක්ඛාතෙක් විපස්සනා වැඩිලා දැන් ඉතින් මාර්ගඵල ලබන්න සුදුසු තත්ත්වයට ආවා නම් ඊළඟට හිත භවංගෙන් අවදි වෙලා මනෝද්වාරා වර්ජන සිතක් පහළ වෙනවා. මනෝද්වාරා වර්ජන සිතට අනතුරුව කාමාවචරික ජවන් සිත් 4ක් පේලියට ඇති වෙනවා. ඥාන සම්ප්‍රයුක්ත ජවන් සිත් 4ක්. ඒකට පළවෙනි ජවන් සිතට කියනවා පරිකර්ම කියලා. දෙවෙනි එක උපචාර, තුන්වෙනි එක අනුලෝම, හතරවෙනි එක ගෝත්‍ර භූ. මේ සෝවාන් මාර්ගයේ සම්බන්ධයි ගෝත්‍ර භූ කියන්නේ. එතකොට ඒ සිත් 3කින් පරිකර්ම, උපචාර, අනුලෝම කියන මේ සිත් 3න්ම කරන්නේ විපස්සනා භාවනාවක්. තමන්ගේ හිතේ සද්ධා ඉන්ද්‍රිය අධික කෙනෙක් නම් සංස්කාර අනිච්චයි කියලා විපස්සනා කරනවා ඒ ජවන් සිත් 3න්. ඊළඟට සමාධි ඉන්ද්‍රිය අධික කෙනෙක් නම් සංස්කාර දුක්ඛයි කියලා අවබෝධ වෙනවා, මෙනෙහි කරනවා. ප්‍රඥා ඉන්ද්‍රිය අධික කෙනෙක් නම් සංස්කාර අනත්තයි කියලා මෙනෙහි වෙනවා. ඔය අවස්ථා තුන මේ මුලින් ඇති වෙන ජවන් සිත් 3කට පහළ වෙනවා. ඊළඟට ගෝත්‍ර භූ සිතින් කරන්නේ නිවන් අරමුණු කරනවා. විදර්ශනාවක් නොවේ, නිවන අරමුණු කරනවා. ඊළඟට මාර්ගසිත සෝවාන් මාර්ගසිත පහළ වෙනවා. සෝවාන් මාර්ගසිත පහළ වෙනකොට ඒක නිරුද්ධ වෙනකොටම සෝවාන් ඵලසිත පහළ වෙනවා. චිත්තවාර 2ක්. සෝවාන් ඵලසිත 2ක් පහළ වෙනකොට ජවන් සිත් වීතියේ ජවන් සිත් 7ක් පිරුණා වෙනවා. මුලින් 4ක් සඳහන් වුණා, මාර්ගයයි ඵලසිත 2යි 7යි. ඊළඟට හිත භවංග පතිත වෙලා තමා ලබාගත් මාර්ගඵල නිර්වාණ අරමුණු කරන ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා. සකදාගාමි මාර්ග චිත්ත වීතියත් ඒ විදිහමයි. ඒකෙත් අර වාගේ මනෝද්වාරා වර්ජන, පරිකර්ම, උපචාර, අනුලෝම, ඕදාන කියලා 4වෙනි හිත. ගෝත්‍ර භූ කියන්නේ නෑ. මේ ගෝත්‍ර භූ කියන්නේ සෝවාන් මාර්ග චිත්ත වීතිය සිතට පමණයි. ඊළඟ මාර්ග සිත් වීතිවලදී ඒ ගෝත්‍ර භූ වෙනුවට ඕදාන කියන නමින් තමයි හඳුන්වන්නේ 4වෙනි හිත. ඊළඟට තමයි සකදාගාමි මාර්ගසිත. මාර්ගසිතට අනතුරුව සකදාගාමි ඵලසිත 2ක් වේලියට පහළ වෙලා භවංගපතිත වෙනවා. අනාගාමි මාර්ග චිත්ත වීතියත් ඒ විදිහයි. එතෙන්දෙත් අර වාගේ මනෝද්වාරා වර්ජන, පරිකර්ම, උපචාර, අනුලෝම, වෝදාන කියන සිත් 4යි. ඊළඟට අනාගාමි මාර්ගසිත, ඊළඟට අනාගාමි ඵලසිත 2ක් පහළ වේ භවංගපතිත වෙනවා.
අරහත් මාර්ග චිත්ත වීතියත් ඒ විදිහයි. මනෝද්වාර වර්ජනය, පරිකර්ම, උපචාර, අනුලෝම, වෝදාන මාර්ග අරිහත් මාර්ග සිත අරිහත් ඵල සිත දෙකක් පහළ වෙනවා. මේ කිව්වේ සාමාන්‍ය විදිහටයි. තවත් තියෙනවා බොහෝම ගැඹුරු නුවණ ඇති අයට. ගැඹුරු නුවණ ඇති අයට අර මුලින් ඇති වෙන සිත් 4 වෙනුවට 3ක් සම්පූර්ණ වෙනවා. 3කින් සම්පූර්ණ වෙනවා. මනෝද්වාර වර්ජන, උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ කියලා සෝවාන් මාර්ග චිත්ත වීතියේ මුල් සිත් 3. එතකොට 4 වෙන එක මාර්ග 5 6 7 3ම ඵල සිත් 3ක්. ඔය විදිහට තීක්ෂණ ප්‍රඥාවන්තයන්ට පරිකර්ම කියන සිත අවශ්‍ය වෙන්නේ නැහැ. උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ, වෝදාන කියන මේ සිත් අනුපිළිවෙලින් ඇවිල්ලා 4 වෙනි සිත මාර්ග සිත 5 6 7 සිත් 3ම ඵල සිත් බාට පැමිණෙනවා. මෙන්න මේ ක්‍රමයටයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵල ප්‍රතිලාභයේ සඳහන් වෙන්නේ. එතකොට ඒ නිසා මේ මාර්ගයට අනතුරුම ඵලයෙන් දෙන බැවින් ඒ ගුණයට කියනවා අකාලිකෝ කියලා. ඉතින් ඒ අකාලිකෝ ගුණය නැවත සියවර දහස් වර හිතින් කියවනවා. හිතින් කියවලා භාවිතා වෙන්න නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙන්න ධානාංග ශක්තියමත් වෙනවා. ධානාංග ශක්තියමත් වීමෙන් හිත උපචාර සමාධියෙන් සමාධිමත් වෙලා තින් දිග වේලාවක් උපචාර සමාධියෙන් යුතුව ඉන්න පුළුවන් වෙනවා. ඊළඟට ඒහිපස්සිකෝ කියන්නේ ලෝකෝත්තර ධර්ම ගැනමයි. යම්කිසි කෙනෙක් සෝවාන් වෙනවා. සෝවාන් වුණා නම් ඒ තැනත්තා අනිත් අයටත් කියන්න පුළුවන් මෙන්න මේ බලන්න මේ මාර්ගයේ ගමන් කරනවා නම් මෙන්න සෝවාන් මාර්ගඵල ලැබෙනවා. තවත් කෙනෙක් සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරිහත්ත්වයටපත් වෙනවා. ඒ උතුමන්ට පුළුවනි තවත් අයට කියා දෙන්න මෙන්න මේ බලන්න මේක සත්‍යයි, මේක විදියට මේ භාවනාව හරියට වැඩුවොත් මේ ප්‍රතිඵලය ලැබෙනවාමයි කියලා මෙහි මේ බලවයි දැක්වීමට සුදුසු වෙනවා. එසේ දැක්වීමට සුදුසු වෙන බැවින් ඒකට කියනවා ඒහිපස්සිකෝ කියලා. ඉතින් ඒහිපස්සිකෝ කියන මේ අර්ථය මෙනෙහි කරලා ඊට පස්සේ වචන පමණක් බොහෝ වාරයක් හිතින් කියවනවා. ඒහිපස්සිකෝ මේ වචනේ සියවර දහස් වර හිතේ කියවන්න නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙන්නේ ධානාංග ශක්තිමත් වෙලා ඒ ධාන අංග 5 ශක්තිමත් වීමෙන් ඉති උපචාර සමාධියටපත් වෙනවා. ඒනත් උපචාර සමාධිය දිගට පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඕපනයිකෝ කියන්නේ ලෝකෝත්තර ධර්ම ගැනමයි. ඕපනයිකෝ කියලා කියන්නේ උපනායනං අරහතීති ඕපනයිකෝ. සිතට අරමුණු කිරීම වශයෙන් පමුණවා ගත යුතුයි. කියන තේරුමයි ඕපනයිකෝ කියලා කියන්නේ. උපනායන කියන්නේ වෙත පැමිණීම, වෙත පමුණවාලීම. එතකොට මෙහිදී සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ග සිත් 4යි ඵල සිත් 4යි තමන්ගේ සිතේ උපදවා ගැනීම වශයෙන් සිතට පමුණවා ගත යුතුයි. මාර්ග සිත්, ඵල සිත් 4 ඒ සියල්ල තමන්ගේ සිතේ පහළ කර ගැනීම වශයෙන්, ඒ කියන්නේ භාවනාවෙන් වැඩි දියුණු කිරීම වශයෙන් උපදවා ගත යුතු බැවින් ඒකට කියනවා සිතට පමුණවා ගත යුතු බැවින් ඕපනයිකෝ කියලා. නිර්වාණ ධර්මයේ උපදවා ගන්න දෙයක් නොවේ. අරමුණු කරන ධර්මයක්. එතකොට මාර්ගඵල සිත් 4න්, මාර්ග සිත් 4න්, ඵල සිත් 4න් ඒ නිර්වාණය අරමුණු කරන්නට තියෙනවා. ඒ නිර්වාණය අරමුණු කිරීමට කියන සිතින් පැමිණිය යුතු තැන කියලා. සිතින් පැමිණ අවබෝධ කටයුතු බැවින් ඕපනයිකෝ කියන නිර්වාණයටත් මෙසේ ඒ මාර්ග සිත් 4, ඵල සිත් 4 සිතේ උපදවා ගැනීම වශයෙන් නිර්වාණ ධර්මයේ අරමුණු කිරීම වශයෙන් සිතට පමුණවා ගත යුතු බැවින් ඕපනයිකෝ කියන මේ අර්ථය ගැනෙනවා. ඊළඟට ඉතින් මේ එක වචනේ ඕපනයිකෝ කියන වචනේ සියවර දහස් වර අන්නේ විහිත නොවි මනස්තන්පත් මනසින් යුතුව හිතින් කියවන්න හිතේ නීවරණ යටපත් වෙනවා. ධානාංග 5 ශක්තිමත් වීමෙන් හිත උපචාර සමාධියට පැමිණෙනවා. මෙසේ මේ පස්වෙනි කාරණේනොත් චිත්ත සමාධි උපදවා ගත හැකි වෙනවා. ඊළඟට පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤූහි කියන මේ ගුණපදයෙන් හඳුන්වන්නේ ලෝකෝත්තර ධර්මමයි.
විඤ්ඤෝහේ කියන්නේ ඥානවන්තයන්ට නමක්. ඥානවන්තයන් විසින් ඕනේ මේ ධර්මය ආબોධ කරගන්න. බුද්ධ වචනේ සඳහන් වෙනවා මහා පුරුෂ විතරකාටේ 9 වෙනි එක 8 වෙනි එක පඤ්ඤවන්තස්සායම් භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සේ. මහණෙනි මේ ධර්මය ආબોධ වෙන්නේ ඥානවන්තයාටයි. නුවණ නැති තැනැත්තාට නෙමෙයි කියලා. එතකොට ඥානවන්තයෙක් තමයි සීලය හොඳින් ආරක්ෂා කරන්නේ. ඥානවන්තයෙක් තමයි සමත භාවනාව දියුණු කරන්නේ. ඥානවන්තයෙක් තමයි විපස්සනා ඥාන දියුණු කරන්නේ. ඥානවන්තයෙක් තමයි මාර්ගඵල නිවන් ලබන්න සමර්ථ වෙන්නේ. එතකොට එක ජීවිතයක නෙමේ බොහෝ කාලයක් මහා කල්පසිය ගණන් දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් ඈත සිටන් හරි හිත දියුණු කරලා ඒ දියුණු මනසෙන් නුවණින් තමයි මේ ධර්මීය ආબોධ කළ හැකි වෙන්නේ. එසේ යම්කිසි කෙනෙක් තමන්ගේ සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිත මිතුරන් එවැගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දෙවියන් බ්‍රහ්මයන් කවර නමුත් යම් පමණකට නුවණ දියුණු කරගෙන සිටියා නම් ඒ දියුණු මනසක් ඇති අය විසින් තමාගේ නැන පමණින් මේ ධර්මීය ආબોධ කරගන්නවා. සමහර කෙනෙකුගේ සිතේ දියුණුව තියෙන්නේ සෝවාන් වීමට පමණයි. සෝවාන් වීමට පමණයි. එසේනම් ඔහුට ඒ සෝවාන් මාර්ගඵල ප්‍රතිලාභ කරගන්න පුළුවන් වෙනවා. සමහර කෙනෙකුගේ හිතේ දියුණුව තියෙන්නේ නුවණ දියුණු වෙලා තියෙන සකදාගාමී වීමට පමණයි. එහෙම කෙනෙකු විසින් සකදාගාමී මාර්ගඵල ලබන්න සමර්ථ වෙනවා. සමහර කෙනෙකුගේ හිතේ දියුණුවයි අනාගාමී වීමට නුවණ වැඩෙන්න පුළුවන්. එම කෙනෙකුට අනාගාමී මාර්ගඵල ලබන්න පුළුවනි. තවත් සමහර කෙනෙකුට අරිහත් වූද ප්‍රතිලාභ කරන්න නුවණ දියුණුවයි. එහෙම කෙනෙකු විසින් අරිහත් මාර්ගඵල ලබන්න සමර්ථ වෙනවා. තව සමහර කෙනෙක් ඒ අරිහත් මාර්ගඵල ලබනකොට ත්‍රිවිද්‍යා ඥාන ලබන්න සමර්ථ වෙනවා. තවත් සමහර කෙනෙක් අරිහත්ත්වයේ ලබනකොට සත් අභිඥා 6ම ලබන්න සමර්ථ වෙනවා. තවත් සමහර කෙනෙක් ඒ අරිහත්ත්වයේ ලබනකොටම චතුප්පටිසම්භිදා කියන විශේෂ ඥාන 4ක් ලබන්න සමර්ථ වෙනවා. තවත් සමහර ඥානවන්තයෙක් 16 මහා ඥාන ප්‍රතිලාභ කරගන්න සමර්ථ වෙනවා. මෙන්න මේ විදිහට තමාගේ නැන පමණින් මේ ධර්මීය අවබෝධ කටයුතු වෙන බව ආවර්ජනා කළ ඊට පස්සකින් ඒක වචනේ ගන්නවා පච්චත්තං වේදිතබ්බෝ පඤ්ඤත්ත පච්චත්තං වේදිතබ්බෝ පච්චත්තං වේදිතබ්බෝ කියන මේ වචනේ අරගෙන සීවර දහස්වර හිතින් කියව ඉන්නකොට ඒ ධර්මීය අරමුණු කරගෙන හිත නිවරණ යටපත් වී ධානාංග ශක්තිමත් වී සමාධිගත වෙනවා. මෙන්න මේ විදිහටයි මේ ධම්මානුස්සති භාවනාවෙන් හිත සමාධි කරගන්නේ. ඒ සමාධි භාවනා වැඩිීමේදී ඒක තහවුරු කරගන්නේ කෙසේද කියන එකත් අපි දැනගන්නට ඕනේ. විශේෂයෙන් සමාධි භාවනාවක් ලැබීමේදී අර අර්පණා සමාධි වලදී තියෙන පංචවිද වසීතාව කියලා. පංචවිද වසීතාව ආවර්ජනා සමාපජ්ජන අදිඨාන වුට්ටාන පච්චවේකනා කියලා. ඒ වගේම මේකෙත් තියෙන්නට ඕනේ මේ උපචාර සමාධියටත් ඔය පංචවේද වසීතාව පුරුදු කරලා තියෙන්නට ඕනේ. ඒ කියන්නේ හැම විටම ආවර්ජනා කරනවා තමන් පුරුදු කරන ඒ දහම් ගුණ පදය. දහම් ගුණ පදය ආවර්ජනා කරනවා. එතකොට ඊළඟට මා මෙතෙක් වේලා මේ සිතේ සමාධියේ පවත්වන්නට ඕනි කියලා කාලසටහන හිතා ගන්නවා. අසවල් වෙලාවට මේ සමාධියෙන් මම නැගිටින්න ඕනේ කියලා කල්ැතුව හිතා ගන්නවා. ඊළඟට ඒ සියල්ල සම්පූර්ණ කරලා අවසානයේ සමාධියෙන් නැගිටලා ප්‍රතිවේක්ෂා කරන්නත් පුරුදු වෙනවා. ඒකට ආවර්ජනයේ සමාපජ්ජනේ අදිඨානේ වුට්ටානේ පච්චවේකනේ කියන මේ කරුණපහ හරියට මේ ප්‍රගුණ කරගත්තා නම් ඔහුගේ ඒ උපචාර සමාධිය නොනැසී බොහෝ කාලයක් පවත්වා ගන්න පුළුවන්. ඒ හැර භාවනාවේ සමාධිය ලැබුවා පමණයි වසීතා පුරුදු නොකර හිටියා නම් ඔහු ඒ සමාධියෙන් පිරිහෙනවා. ආයෙතින් මුල ඉඳලාම යන්නට වෙනවා. සමාධියට ලබන්න බැරි වෙන්නත් පුළුවන්. මොකද ඊට පස්සේ මේ ධ්‍යානයේ කියන උපචාර ධ්‍යානයේ ගැන බලවත් ඡන්දයක ආසාවක් ඇති වෙනවා. ඒ ආසාවට කියනවා ධ්‍යාන නිකාන්තිය කියලා. ඒ ධ්‍යාන නිකාන්තිය නිසා ආයෙ හිතුවට ලැබෙන්නේම නැහැ. මොකද ධ්‍යාන නිකාන්තිය කියන්නේ ලෝභ හිතක්, තෘෂ්ණාවක්. තෘෂ්ණාව ඇති වුණා නම් ආයෙ ඒක ලැබෙන්නේ නැහැ.
එනිසා නැත මුලින් ඉඳලාම අර කුසල ඡන්දය, කුසල වීර්යය, කුසල චිත්තය, කුසල වීමංසා උපදවාගෙන නැවත අනුපිළිවෙලින් මේ භාවනා වැඩුවොත් ධ්‍යාන ලැබෙනවා. අන්න ඒ විදිහට නිසා නැවත මේක නොපිරියෙනු පිණිස ප්‍රගුණ කරන්නට ඕන. උපචාර සමාධියත් ප්‍රගුණ කරන්නට ඕන බොහෝ වේලාවක් නිරතුරුව භාවිතා වෙන හැටියට. ඒකට කියනවා යත්තට්ඨිකං යත්තට්ඨිතං යාවතිච්චිකං ආදී වශයෙන් යම් තැනක යම් වෙලාවක යම් අරමුණක මේ හිත සමාධිය ඕනම වෙලාවක ගන්න තරම් පුරුදු වෙන්නට ඕනේ. එතකොට ඕන වෙලාවක සමාධිය ඇති කරගන්න පුරුදු වෙනවා නම් ඒක පිරිහෙන්නේ නැහැ. ඒක නිසා ඒ ධ්‍යානයේ තහවුරු වෙනු පිණිස උපචාර ධ්‍යානයේ තහවුරු වෙනු පිණිස තමන් ඉගෙන ගන්නට ඕනේ, උපදේශ ලබාගෙන තියෙන්නට ඕනේ. නොපිරිහි පවත්වා ගන්න නැවත ඒක ආවර්ජන සමාපජ්ජන ආදී වසීතා පහට පුරුදු කරලා නැවත භාවිතාව කඩ නොකර පවත්වන්නට ඕනේ. එසේ කරගෙන යනකොට මේ භාවනා බොහොම සාර්ථකව දියුණු කරගන්නට පුළුවන්. මේ උපචාර සමාධිය. ස්වාමීන් වහන්සේ ධර්මානුස්සති භාවනාවේ ආනිසංස මොනවාද? ධම්මානුස්සතිය වැඩිමේදී විශේෂානිසංසර බුද්ධානුස්සතියේදී සේම ලැබෙනවා. ධම්මානුස්සතිය වරණ තැනැත්තා සුවසේ නිඳා ගන්නවා. සුවසේ අවදි වෙනවා. නපුරු සීන නොපිනෙන කෙනෙක් වෙනවා. එවාගෙම අර දෙවියන්ට ප්‍රිය වෙනවා. මිනිසයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා. වසවිස අවියාවද ගිනි විපත්ති වළකිනවා. ශරීර වර්ණය පැහැපත් වෙනවා. එවාගෙම හිතේ සද්ධා ඉන්ද්‍රිය අධිකතර බාට පැමිණෙනවා. බුද්ධ ගරුත්වයේ විශේෂයෙන් ඇති වෙනවා. මේ ධර්මයේ දේශනා කළ සරුවක්ඥන් වහන්සේ කාන්තේ සම්මා සම්බුද්ධයි කියලා සරුවක්ඥන් වහන්සේ ගැන අසීමිත ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රසාදයක් ඇති වෙනවා. එවාගෙම ධර්මයේ පිළිබඳවත් බොහෝම ගෞරවයක් ඇති වෙනවා. ධර්මයේ පිළිබඳ බොහෝම ගරු කටයුතු ප්‍රසාදයක් ඇති වෙනවා. බිය තැති ගැනීම නැති කෙනෙක් වෙනවා. එවාගෙම බොහොම ප්‍රීති සෝමනස්ස බහුල කෙනෙක් වෙනවා. ඒ ධර්මයේ සම්මර්ෂණය කරන්න හරියට මේ ධර්ම භාණ්ඩාගාරයක් වගේ පූජනීයත්වයට පත් වෙනවා. එවාගෙම ධර්මයේ ප්‍රගුණ කිරීමේ කුසලයේ නිසාම සිතූ පැතූ දේ ඉෂ්ට වීමේ වාග්යද ඇති වෙනවා. එවාගෙම ධර්මයේ මෙනෙහි කරන්න හැමදාම තමන්ගේ ජීවිතයේ ධර්මානුකූලව පවත්වන්න සමර්ථ වෙනවා. යම්කිසි පාපයක් කරන්න ඉදිරිපත් වෙන වෙලාවක උනත් ධර්මයේ සිහිපත් වීමෙන් ඒ පාපයෙන් අත මිදෙනවා. එපමණක් නෙමේ ධර්මයේ ආභාවිතා කිරීම හේතු කොටගෙන මේ ජීවිතයේ අරිහත්ත්වයටපත් නුනානම් භවයක් පාසා සුගති ලෝකයක උපදිනවා. උපනුපන් තන ත්‍රි හේතු උත්පත්ති ලැබෙනවා. එවාගෙම පිටසක්වලක නූපදී මංගල සක්වල උපදින්නෙක් වෙනවා. ධර්මයේ ගැනම තමාගේ හිත පුරුදු කරපු නිසා උපනුපන් තන ධර්ම සංඥාව ඇති වෙනවා. දහම්සොන රජුරවන්ට වගේ ධර්ම සංඥාව ඇති වෙනවා. ධර්ම සංඥාව ඇති වෙනා පමණක් නෙමෙයි, ඒ හේතුවෙන් හැම වෙලාවෙම ධර්මයේ සොයන්නෙක් වෙනවා. ධර්මයේ සොයලා ධර්මයේ තව තවත් අවබෝධ කරගන්න ව්‍යායාම කරන්නෙක් වෙනවා. ඒ වගේම යම්කිසි වැරදි වැඩක් කරන කෙනෙක් දුටුවත් වහාම ධර්මානුකූලව කරුණ කියලා ඒවෙන් වළක්වන්න සමර්ථ වෙනවා. ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ ලෝ පහළ වී වදාළසේක් නම් ඒ ධර්මයේ ඇසුරෙන් තැනැත්තා වෙත වඩිනවා. ඔහුට පිහිට වෙනවා. මෙන්න මේ විදිහේ ආනිසංස රාශියක් මේ ධම්මානුස්සති භාවනාවෙන් විඳ ගන්න පුළුවන් වෙනවා මෙලවටත් පරලොවටත්. එනිසා මේ ධම්මානුස්සති භාවනාව බුද්ධානුස්සති භාවනාවට සමගාමීවම ආනිසංස ලැබෙනවා කියන එක අර්ථ කතාවලද පැහැදිලි කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ධර්මානුස්සති භාවනාව විදර්ශනාවට නගන්නේ කෙසේද? ධම්මානුස්සති භාවනාවෙන් විපස්සනාට හැරෙන්නේ කෙසේද කියන එක අපි විශේෂයෙන් දැනගෙන තියෙන්නට ඕනේ. සමහර කෙනෙක් මුලින් ඉඳලාම මේ ධම්මානුස්සතිය වඩමින්ම විපස්සනා කරන්න යනවා. ඒකෙන් දෙකම කෙරෙන්නේ නැති වෙනවා. එකක් ඉස්සෙල්ලා දියුණු කරගෙන ඕන තව එකකට බැස ගන්නට. ඒක නිසා ධම්මානුස්සති භාවනාවෙන් මේ විදිහට උපචාර සමාධි වාර 6ක් උපදවන්න පුළුවන්නේ. ඒ උපචාර සමාධි වාර 6 උපදවලා එයින් ලබාගත් සමාධි ආලෝකයෙන් ඊළඟට ධ්‍යාන සමාපatti වලට හැරෙන්නට ඕනේ. කෙලින්ම
උපචාර සමාධියෙන් ධාතු මනසිකාරයට යෙදিলা විපස්සනාවට පිවිසෙන්න පුළුවන්. නමුත් ඒක එච්චර සාර්ථක නැහැ. ඒකට කියන සුස්ක විදර්ශනාව කියලා. ඒ ධ්‍යානයේපත් නොවි උපචාරයෙන් පමණක් විපස්සනාට හැරෙනකොට සුස්ක විදර්ශනාව කියලා කියනවා. ඒ කෙනෙකුට ධ්‍යාන අභිඥා නැතුව අර ධ්‍යානාලෝකයෙන් තොරව විපස්සනා වැඩිීමේදී නාම රූප ධර්මයන් සියුම් ලෙස දැක ගන්න අපහසු වෙනවා. එනිසා ඥානවන්ත යෝගාවචරයා විසින් ගුරු උපදේශ ඇතිව උපචාර සමාධිය ලබාගත් නිසා නීවරණ යටපත් වූ කෙනෙක් බැවින් ආනාපාන සති සමාධිය වැනි ධ්‍යාන උපදවන්නට ඕනේ. ආනාපාන ධ්‍යාන සතරම උපදවලා ඊට පස්සේ මේ ද්වත්පෙන්සාකාර ධ්‍යානත් උපදවන්නට ඕනේ. කේසා ලෝමාදී කොටස් 32කට ප්‍රථම ධ්‍යාන 32ක් උපදවන්නට ඕනේ. ඊළඟට තවදුරට මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්නට ඕනේ. සඳහා ආලෝකයක් පහළ කරගන්න අවශ්‍ය බැවින් ඕදාත කසිනේ වඩන්නට ඕනේ. ඕදාත කසින සඳහා බාහිර සුදු අරමුණක් අවශ්‍ය නැහැ. අපේ ශරීරයේ තියෙන ඇටසැකිල්ලෙන් හිස්කබල අරගෙන ඒක ඕදාත සංඥාවට හරවන්නට ඕනේ. Taman ඉදිරියට හිස්කබල හිතින් අරගෙන තවත් හිස්කබල 10ක් 12ක් හිතින් එකතු කරගෙන ඕදාත කියන මානසිකාරයෙන් ඕදාත කසින වැඩිීමේදී නීවරණ යටපත් වූ කෙනෙක් බැවින් ඊතා ඉක්මනින්ම උග්ඝහ නිමිති පටිභාග නිමිති පහළ වෙනවා. ඒ පටිභාග නිමිත්ත සුදෝසුදු ආලෝකයක්. ඒ සුදෝසුදු ආලෝකයේ උඩ යට සරස අනන්ත ලෝක ධාතු වල වෙත අනුපිළිවෙලින් විහිදවන්නට ඕනේ. විහිදුවලා ඉහිලා ධ්‍යාන 4ක් උපදවනවා. කසින ධ්‍යාන 4ක් ඕදාත කසින ධ්‍යානය වශී කරගෙන ඊළඟට මෛත්‍රී භාවනාවට හැරෙනවා. මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන 528ක් උපදවන්න සමර්ථ වෙනවා. කරුණා භාවනාවත් වඩනවා. ධ්‍යාන 132ක් වඩන්න සමර්ථ වෙනවා. මුදිතා භාවනාවත් වඩනවා. ධ්‍යාන 132ක් වඩන්න සමර්ථ වෙනවා. උපේක්ෂා භාවනාවත් වඩනවා. ධ්‍යාන 132ක් උපදවනවා. මේ විදිහට බ්‍රහ්ම විහාර ධ්‍යානත් සම්පූර්ණ කරනවා. ඊළඟට අසුභ ධ්‍යාන තියෙනවා. අවිඥානික දස අසුභ, උද්දුමාතක, විනීලක ආදී මේ අසුභ මේ ආලෝකයෙන් බලාගෙන යයිනේ ප්‍රථම ධ්‍යාන 10ක් උපදවනවා. ඊළඟට බුද්ධානුස්සතියත් වඩන උපචාර ධ්‍යාන 9ක්. ඊළඟට මේ මරණානුස්සතියත් වඩන උපචාර ධ්‍යාන 8ක් පමණ. මේ විදිහට සතර කමඨාන් සියල්ල සම්පූර්ණ කරගන්නවා. තවත් දුරට ධ්‍යාන ශක්තිය දියුණු කර ගැනීම පිණිස උපාධ්‍යායන් වහන්සේලාගෙන් ආචාර්යයන් වහන්සේලාගෙන් උපදෙස් ලබාගෙන නීල කසින ධ්‍යාන, පීත කසින ධ්‍යාන, ලෝහිත කසින ධ්‍යාන මේ ශරීරයෙන්ම කොටස් වලින් වඩනවා. වර්ණ කසින. ඊළඟට පඨවි කසින ධ්‍යාන, ආපෝ කසින ධ්‍යාන, තේජෝ කසින ධ්‍යාන, වායෝ කසින ධ්‍යාන, ආලෝක කසින ධ්‍යාන, ආකාශ කසින ධ්‍යාන කියලා කසින භාවනා 10ෙන්ම රූපාවචර ධ්‍යාන 4 උපදවනවා. ඊළඟට ආකාශ කසිනේ හැර ඉතිරි කසින 9න් එකින් එකට අරූප ධ්‍යාන 4 උපදවනවා. මේම ධ්‍යාන ශක්තිය වැඩි කරගන්නවා මේ විපස්සනාවට පදනම් කර ගැනීම පිණිස. ඒක තමයි බොහොම සාර්ථක පිළිවෙල. ඒ මොකද ධ්‍යාන ශක්තිය අධිකතර බාටපත් කරගෙන ඒ ධ්‍යානාලෝකයෙන් මේ රූපකයට ආලෝකයේ විහිදුවලා රූපකයේ තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර ධාතු වෙන් කරගන්නවා. සතර ධාතු වෙන් කරගන්නකොට ඒක ලක්ෂණ 12ක් තියෙනවා. පඨවි ධාතුවේ ලක්ෂණ 6ක්, ආපෝ, තේජෝ, වායෝ 3 ලක්ෂණ 2 සියල්ල 12යි. මේ 12 ආකාර මේ මහා භූත රූප ලක්ෂණ 12 තේරුම් අරගෙන ඊට පස්සේ මේ මහා භූත රූප හා බැඳී තිබෙන රූප කලාප වෙන් කරගන්නවා. රූප කලාප ගැන රූප මිටි එකට උපදිනවා. රූප කලාපවල රූප 10, රූප 9, රූප 8 ආදි වශයෙන්. එතකොට කර්මජ රූප කලාප එක ශරීරයක තියෙනවා වර්ග 8ක්. චිත්තජ රූප කලාප 8ක්. ඒ වගේම උතුජ රූප කලාප 4ක්. ආහාරජ රූප කලාප 2ක් බැගින් එක එක ශරීරවල තියෙනවා. ඒ රූප කලාප ඔක්කොම දැකලා ඊට පස්සේ බාහිර වස්තු වල තියෙන රූප කලාප බලනවා. අවිඥානික වස්තු වල ඊළඟට සවිඥානික සත්ව කොටාසල රූප සියල්ල බලනවා.
ඊළඟට තමන්ගේ సంతානයේ ධ්‍යාන සිත් තිබුණානේ ඒ ධ්‍යාන සිත් සමවැදී ඉන්නේගේ ධ්‍යාන චිත්තචෛතසික ධර්ම විපස්සනාවට ආරෝණ වෙන් කර ගන්නවා. ඊළඟට ධ්‍යාන නොවූ මනෝද්වාරික කුසල ජවන් සිත්වල පංචාද්වාරික කුසල ජවන් සිත්වල චිත්තචෛතසික ධර්ම වෙන් කර ගන්නවා. ඊළඟට අකුසල චිත්ත ජවන් වේති සිත්වල සීලම චිත්තචෛතසික ධර්ම වෙන් කර ගන්නවා ආධ්‍යාත්මික సంతානේ. ඊළඟට බාහිර පුජ්‍යල సంతානවලත් ඒ නාම ධර්මයන් වෙන් කර ගන්නවා අනුමාන කරමින්. ඔය විදිහට අජ්ජත් බහිද්දා රූප ධර්ම නාම ධර්ම සියල්ල දැකලා ඒවැයි හේතුඵල සම්බන්ධතාවයත් සොයනවා. හේතුඵල සම්බන්ධතාව සොයලා එක එක රූපයක එක එක චිත්තයක එක එක චෛතසිකයක තියෙන ලක්ෂණ කියන ස්වභාවය, රසය කියන්නේ ක්‍රියාකාරීත්වය, පච්චුපට්ඨාන කියන්නේ හිතට අරමුණ ආකාරය, පදට්ඨාන කියන්නේ ඒ දෙයට ළඟම තියෙන උපකාරක හේතුව. ඔය කාරණා හතර වෙන වෙනම මෙනෙහි කරනවා. මෙනෙහි කළා ඊට පස්සේ සම්මර්ෂණ ඥාණයෙන් පටන් ගන්නවා ත්‍රිලක්ෂණයට හරවන්නේ. ත්‍රිලක්ෂණයට හැරවීමෙන් පස්සේ තමයි ඒක විපස්සනා කියලා කියන්නේ. ඊළඟට ත්‍රිලක්ෂණ විපස්සනාවෙන් ඒ සම්මර්ෂණ ඥාණයෙන් උද්‍යව්‍ය ඥාණයෙන් භංගානුපස්සනා ඥාණයෙන් එහාට ඉතින් බයතුපාඨාන ආදීනව නිබ්බිදා මුංචිතු කම්මිතා පටිසංකා සම්තේට්ඨනා සංකාරුපේකා කියන මේ ඥාන පරම්පරාව වඩනවා. මේ විදිහටයි මේ ධම්මානුස්සති භාවනාවෙන් සාර්ථක ලෙස විපස්සනාව දියුණු කරගන්නේ. ඉතින් ඒ විදිහට විපස්සනා වඩන කෙනෙකුට තමන්ගේ හිතේ අර ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග මාර්ගාංග ධර්ම පරිපූර්ණ බවට පත් වෙලා තිබුණා නම්, සම්පූර්ණ වෙලා තිබුණා නම්, පාරමී සම්පූර්ණ පිරී තිබුණා නම්, ඕට සංකාරුපේක්ඛා ඥාණයෙන් අනතුරුව අර මුලින් සඳහන් කළාසේම මාර්ග චිත්ත වීති පහල කරගන්න පුළුවන්. ඒ මාර්ග චිත්ත වීති එකින් එකට වෙන වෙන වඩලා අන්තිමේදී එක එක මාර්ග ඵලයට අනතුරුව ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වීමෙන් තමා ලබාගත් මාර්ගය මේකයි, ඵලය මේකයි, නිර්වාණය මෙහෙමයි, ප්‍රහේන කෙලස් මෙහෙමයි, ඉතිරි කෙලස් මෙහෙමයි කියලා එකින් එකට ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ කරගන්න සමර්ථ වෙනවා. එහෙම අරිහත්ත්වයට දක්වාම මේ ධම්මානුස්සති භාවනා පදනම් වෙනවා මාර්ගඵල නිර්වාණ අවබෝධයේ පිණිස. ස්වාමීන් වහන්සේ ධර්මානුස්සති භාවනා වඩා රහත් වූ ඇත්ද? ධම්මානුස්සති භාවනාවෙන් රහත් වූ බොහෝ උතුමන් වැඩෙන්න ඇති. එයින් ප්‍රසිද්ධම රහතන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා. අපේ සරුවක්යන් වහන්සේ පිරිනිවන් පාන්න 3 මාසයකට ඉස්සර සංඝ පිරිසට දේශනා කළා, මහණෙනි මගේ වයස දැන් මුහු පුරා ගියා. මගේ ජීවිතේට මම පිහිට කරගෙන අවසానයි. මා විසින් කළ යුතු බුදු කිස සම්පූර්ණයි. මම 3 මාසයකින් පිරිනිවන් පානවා කියලා. ඒ නිසා සමහර පෘථුජන භික්ෂූන් වහන්සේලා සමිති සමාගම් කණ්ඩායම් වශයෙන් පවත්වමින් සරුවක්යන් වහන්සේ පිරිනිවන් පාන අපි එකට මොනවද මේ කරන්න ඕන, කොහොමද අපි කටයුතු කරන්න කියේ සමාගම් පවත්වනවා. නමුත් ওই සමාගමට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩියේ නැහැ. ධම්මාරාම කියන ස්වාමීන් වහන්සේ වැඩියේ නැහැ. එක ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේට පැමිණිලි කළා, ස්වාමීනි මේ ධම්මාරාම ඉෂ්ඨවරයෝ අපේ මේ සමාගම් වලට එන්නේ නැහැ. අපේ මේ ශාස්ත්‍රීය වලට එන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධම්මාරාම භික්ෂුන් වහන්සේ කැඳෙව්වා. කැඳෙව්වාම අසවදාලා මොකද ධම්මාරාම මේ සංඝයාගේ එකතුවට නොයන්නේ. ඉතින් මේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ පහදා දුන්නා, ස්වාමීනි මම තාම පෘතුජ්ජනයි. දැන් භාග්‍යවතුන් වහන්සේ 3 මාසෙකින් පිරිනිවන් පානවා කියලා සංඝයාට දැනුම් දුන්නා. ඉතින් මම පෘතුජ්ජන නිසා මං හිතුවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සර මං රහත් වෙන්න ඕනේ. මම රහත් වෙන්න ඕනේ කියන එක අරමුණු කරගෙන මම මේ ධර්මයේ හැසිරෙනවා කියලා. ඒ වෙලාවේදී සරුවක්යන් වහන්සේ සාදුකාර දීලා ස්තුති කළා. මේ ධම්මාරාම ඉස්තර නම තමයි මට කරන ගෞරවය නිසිසේ කරන්නේ. මේ සමිති සමාගම් පැවැත්වීමෙන් ගෞරවයක් කරනව නෙමෙයි කියලා ධර්මයේ ගැනම ප්‍රශංසා කරමින් අනුශාසනාවක් කළා. ධම්මාරාමෝ ධම්ම රතෝ ධම්මං අනුවිචින්තයං ධම්මං අනුස්සරම් භික්ඛු සද්ධම්මාන පරිහායති කියලා. ධම්මාරාමෝ මේ භික්ෂූන් වහන්සේගේ సంతානයේ ධර්මයේ ආරාමයක්. ඒ කියන්නේ ධර්මයේ පිහිට තැන පිහිටුවාගෙන ඉන්නවා ධර්ම මන්දිරයක්.
ධම්ම රතෝ මොහුගේ සිත ඇලීගෙන පවතින ධර්මයේ. ධම්මං අනුවිචින්තයං නැවත නැවත හිතන්නේ මේ තැනත් ධර්මයේ. ධම්මං අනුස්සරං මේ ධර්මයේමයි නිතර අනුස්මරණය කරන්නේ. සද්ධම්මාන පරිහායති මේ නම සද්ධර්මයෙන් පිරියෙන්නේ නැහැ. මේ දෙක ධර්මයේ ආරාම කොට ධර්මයේ ඇලීගෙන ධර්මයේ මෙනෙහි කරමින් ධර්මයේ අනුස්මරණය කරමින් එන භික්ෂුව ධර්මයෙන් පිරියෙන්නේ නැහැ කියලා මේ දේශනාව කරනකොටම ධර්මයේ මරමුණු කරගත්තේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ අරිවේදයට ත්‍රිවිද්‍යා සත්‍යබේඥා සහිතව සතර මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍ර අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. මේක වැදගත් සිද්ධියක්. ඒක නිසා ධර්මයේ අරමුණු කරගෙන තමයි ඒ උත්තමයන් වහන්සේ අරිහත්ත්වයටපත් උනේ. බොහෝ සෙයින් සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී ලක්ෂ ගණන් කෝටි අසංඛ ගණන් දෙනා නිවන් දකින්නේ ඒ ධර්මයේ අරමුණු කරගෙනයි. ධර්මයේ අරමුණු කර ගැනීමෙන් තමයි උන්වහන්සේලාගේ සිතේ සමාධිය වැඩිලා, ගිහි පැවිදි දෙවි බඹුන් සමාධිය වැඩිලා මාර්ගඵල නිර්වාණ ආબોධ වෙලා තිබෙන්නේ. එනිසා මේ ධර්මීය අරමුණු කරගෙන ධර්ම මානසිකාරයෙන් මාර්ගඵල ලැබූ පිරිස මෙතෙකයි කියලා ප්‍රමාණ කරන්න බෑ. එනිසා ප්‍රමාණ පිරිසක් මේ ධර්මානුස්සතියෙන් මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරගෙන තියෙනවා කියන එක අපට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්.